දහම් කාරණාවේ සිට නිර්වාණ මාර්ගය දක්වා පෙරුවන් සරණින් දලදා සමිඳු බෙලෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. සෑම දන සිත් තුළ විදර්ශනා ලෝකයේ දල්වනු පිණිස බෞද්ධයා මාධ්‍ය ජාලයේද මැදිහත් වීමෙන් කටුගස්තුට බෞද්ධ බල මණ්ඩල ශාලාවේදී මාසිකව පටිගත කරනු ලබන ධම්ම නදී තිත්ථ ධර්මානුශාසනා මාලාව සඳහා වැඩම කොට වදාළ පූජ්‍යපාද හෝරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද මෙම සදහම් තිලිනය සඳහා දායකත්වය ලබා දෙන්නේ වත්තේගම උඩුරාවන පිඬලන්ද පාර අංක 45 නිවසේ පදිංචි කපිල දිසානායක මහතා සහ නිලූකා හීන්කෙන්ද මහත්මිය විසිනුයි. ඒ අනුව එම පින්වත් දෙපළ තමන් සකස් කරගත් මල් වට්ටිය චාරිත්‍රානුකූලව මුලින්ම සම්බුදු පියාණන් වෙත පූජා කොට අනතුරුව දේශකයාණන් වහන්සේට දහත් වට්ටියද පිළිගන්වා මහත් වූ ගෞරවයෙන් යුක්තව සද්ධර්ම දේශනාව පවත්වන හැටියට ආරාධනා කරනු ලැබුවා. අවසරයි ස්වාමීනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සදහවත් සත්පුරුෂ පින්නතුනි, අපි පහුගිය ධර්මදේශනාව නිමා කරන්න යෙදුනේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින්
සක්විති රජවරුන් දෙදෙනෙක් මේ ශාසනය පැවිදි කරවපු කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉඳලා. අපි එතන ඉඳලා අද ධර්ම දේශනාව සිදු කරගෙන යමු. එhmenan අපි සිහිපත් කළා බුදුරජාණන් වහන්සේට අමතරව අපේ බුද්ධ කාලේ පහළ වෙච්ච සක්විති රජ වෙන්න පින් අරගෙන ආපු එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේගේම මල්ලි ඒ කිව්වේ නන්ද කුමාරයා අනික් කෙනා බෝසතාණන් වහන්සේගේ පුතා රාහුල කුමාරයා. මේ දෙදෙනාටම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණ බව අපි සිහිපත් කරන්නට යෙදුණා. අපේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණාද ඒ පවුලේ මම ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගත්තා. මගේ මලනුවන් හෝ මගේ පුතණුවන් සක්විති රජෙක් බවට පත් වුණොත් කොයිතරම් වටිනවද? එයින්ද එක්කෙනෙක් රජ වෙච්ච ආව එක්කෙනෙක්වත් මං ලෞතර බුදු වුණා. ඒක ශාක්‍ය වංශයේට මොනතරම් ආඩම්බරයක්ද? කොයිතරම් කිරුලක්ද? එහෙම හිතලා භාග්‍යතුන් වහන්සේ ඒ සක්විති වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඇයි? තමන් වහන්සේ සක්විති රජ නොවි මෙතෙන්ට ආපු එක ගැන පස්සේ පසුතැවීමක්වත්ද? ඒ නිසා අන් අයටත් එතෙන්ට එන්න දෙන්නේ නැතිකමක්වත්ද? අපේ එහෙම තියෙනවනේ. මම අහවල් තැනට යන්නයි හිටියේ. මට බැරි වුණා. හැබැයි අපේ අසල්වැසි ගෙදර කෙනා නැන්දගේ පුතා මාමගේ පුතා එතෙන්ට යන්න හදනකොට ඔවුන්ට එතෙන්ට පාර නොකිය උත්සාහ කරන්නේ අපි නම් හුඟක් පාර වරද්දන්න. භාග්‍යතුන් වහන්සේ උත්සාහ කළේ මේ දෙන්නට සක්විති රජෙකුට වඩා උතුම් තානාන්තරයක් ලබලා දෙන්න. කොයි තරම්නම් ශ්‍රේෂ්ඨද? අපි හිතනවට වඩා කොච්චරනම් ඉහළද? ආන් ඒක හින්දා එක දවසක් පිණ්ඩපාතේ වඩින වෙලාවේ රාහුල කුමාරයාගේ අම්මා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සුවිශේෂී වූ වර්ණනාවක් කරනවා. ඒක අපි හොඳට දන්නවා. නරසීහ ගාථාවේ. කොයි තරම් අපූර්වද? භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ස්වභාවය පිළිබඳව මොන තරම් සුවිශේෂී වර්ණනාවක් කරලා තියෙනවද? ආන් ඒ වෙනුම ඉදිරිපත් කරලා තමන්ගේ පුතාට කියන පුතේ ආන් අර පාර දිගේ වඩින ශාක්‍ය සිංහයා උඹේ තාත්තා. උඹට දෙන්න තියෙනවා නම් යම් දායාදයක් උඹ ගිහිල්ලා ඒක උඹේ තාත්තගෙන් ඉල්ලගන්න. 7 අවුරුදු වයසේ රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා බුදුරජාණන් වහන්සේත් එක්කම ගමන පිටත් වුණා. ඉල්ලපු දායාද දෙන්න තමයි භාග්‍යතුන් වහන්සේ එක්ක ගියේ. දායාදේ තමයි භික්ෂූන් වහන්සේලාට සඳහන් කළා මහණෙනි රාහුලට දෙන්න තියෙන හොඳම දායාදේ තමයි මගේ ශාසනයේ පැවිදිකම. ඒ මගේ පරම ධනය රාහුලට දෙන්න කියලා. රාහුල කුමාරයා පැවිදි කළා. සක්විති කරන්න අදහසක් තිබුණේ නැහැ. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේගේ මල්ලි අලුතෙන් මාලිගාවක් හදලා දිව්‍ය විමානයක් වගේ. ඒකට ගෙවදින දවස විවාහ වෙන්න කාලයක් තිස්සේ සූදානම් වෙමින් ඉඳලා තමන් විවාහ කරගන්න තරුණිය කාලයක් තිස්සේ දැන ඇඳුනගෙන ඉඳලා එයත් එක්ක විවාහ වෙන්න විවාහ මංගල්‍යයක් තීරණය කරලා. ඒ විතරක් නෙමෙයි නන්ද කුමාරයාගේ අභිෂේක මංගල්‍යයක් තීරණය කරලා. ත්‍රි මංගල්‍යයක් එකට එකතු වෙලා. ගෘහ ප්‍රවේශයයි විවාහ මංගල්‍යයයි අභිෂේක මංගල්‍යයයි තුනම එකතු වෙලා තියෙන වෙලාවක්. ඒ කටයුතු නොබෝ දිනයක සූදානම් වෙලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා නන්ද කුමාරයාගේ අතට පාත්‍රා ධාතුව දුන්නා. නන්ද කුමාරයා
අතිශය ගෞරවයෙන් පාත්‍රා ධාතුවත් අරගෙන බුදුරජාණන් වහන්සේගේ පසුගමන් කළා. ස්වාමීනි මට බොහොම වැඩ තියෙනවා දැන්. මේ දවස්වල වැඩ ගොඩ. ජනපද කල්යාණි මගට එනකොට කතා කරනවා. නන්ද ගියාට කමක් නැහැ. ඉක්මනට එන්න කියලා. ඒකත් අහගෙන. ස්වාමීනි පාත්‍රය ගන්න මම යන්නද කියලා අහන්න බෑ. මේ ශ්‍රද්ධාව විතරක් හිතුවොත් අපිට අපි ගැන මට හිතෙනවා ආත්ම ගානකට දුක හිතේ කියලා. එහෙම්මම පිටිපස්සෙන් එනවා. ඒ ඇවිල්ලා විහාරයට ආහම අහනවා නන්ද මහණ වෙමුද කියලා. බුදුරජාණන් වහන්සේ හරියට මොකවත්ම දන්නේ නැහැ ඒ ගැන කිසි දෙයක් කතා කරන්නේ නන්ද මහණ වෙමුද කියලා අහන්නේ. පින්වතුනි ඔය වාගේ දෙයක් අපිට එළඹිලා තියෙන වෙලාවක අපේ මිත්‍රයෙක් වෙනත් යෝජනාවක් අපිට කළොත් එහෙම තියා තාත්තා මොනවා හරි යෝජනාවක් කළොත් ඒ දරුවා කියයි අපේ තාත්තට පිස්සුද කියලා. ඒ මේ මෙච්චර කටයුතු ගොඩක් ලැහැත් වෙලා තියෙන වෙලාවක. නමුත් නන්ද කුමාරයාට එහෙම හිතනවා තබා ස්වාමීනි මංගල්‍යයන් තුනකට ඥාතීන් සිහිපත් සූදානම් වෙන වෙලාව මං ඒකට යා යුතුයි කියන වචන ටිකවත් ගලපවන්න හිතේ ශක්තියක් නැහැ දිව නැමුනේ නැහැ මොන තරම්නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙන්නේ නැද්ද මහාන වෙන්න බැරිද නන්ද කියනකොට පුළුවන් ස්වාමී. ඒ වචනේ පුළුවන් කියන්නේ ඇත්තේ මොන තත්වයක ඉඳගෙනද කියන කාරණාව තමයි මම සඳහන් කළේ අපිට හිතන්නවත් බෑ කියලා. වචනේ විතරයි ඕනේ උනේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි නන්ද පැවිදි කරන්න. එයි මේ බුදුරජාණන් වහන්සේ එහෙම කළේ සාමාන්‍ය කෙනෙකුට නොතේරෙන තැන. අර ත්‍රි මංගල්‍යයට වඩා අනාගතයේ දවසක සක්විති වෙනවට වඩා අති ශ්‍රේෂ්ඨ තැනකට ගෙනහිල්ලා තියන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා. මේ අනුකම්පාව ලැබෙන හැටි. එහෙනම් ඒ කාරණාව මීට වඩා මම දිගට සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් සුද්ධෝදන මහ රජුරුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට එක යෝජනාවක් කරනවා. ස්වාමීනි මම බලාපොරොත්තු වුණා එදා ඔබ වහන්සේ මගේ පුතා හැටියට මේ ලෝකේ සක්විති රජ වෙයි කියලා. මගේ එකම බලාපොරොත්තු තිබුණේ වෙනුවෙන්. නමුත් ඒ බලාපොරොත්තු මට බලාපොරොත්තු විතරක්ම බවට පත් කරලා ඔබ වහන්සේ සියලු සැප සම්පත් අත්හැරියා. ඒ කියන වචන දෙක තුන තුල තමන්ගේ බලාපොරොත්තු කියන කාරණාව ඇතුලේ කොච්චරනම් දේවල් තියෙනවද? ඉපදිච්ච දවස්වල නන්තියන්ට ආපු බ්‍රාහ්මණවරු සඳහන් කළේ ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා මහණ වුණොත් ලෞතුරා බුදු වෙනවා කියලා. ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරන්නේ මොනවා හින්දාද කියලා අහනකොට ඒ බ්‍රාහ්මණවරු සඳහන් කළේ මහරජතුමනි සතර පෙර නිමිත්තක් දකින්නවා ඒක දැක්කොත් යනවමයි කියලා. මේක පෙන්වන්න නැතුව තියන්නේ මේ මහරජුරු මොන තරම් වෙහෙසක් ගත්තද? ලෙඩ වෙච්ච අය, මහලු වෙච්ච අය, මරණයටපත් වෙච්ච අය අතුල් නගරේ එහෙම කෙනෙක් දකින්නවත් එහෙම වචනයක් අහන්නවත් තිබෙන්නේ නැහැ. එහෙමනම් එදා හිටපු ශ්‍රමණ වේශධාරී ඍෂිවරු ආදී පැවිද්දු දකින්නවත් දුන්නේ නැහැ. අතුල් නගරේ පුදුම විදිහට සූක්ෂම විදිහට සැලසුම් කරලා තිබුණා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ කොයි තරම්නම් පුණ්‍යවන්තද 29 අවුරුද්දක් වෙනකන් 28 වෙනි අවුරුද්දේ ඉඳලා මේ පෙර නිමිති දකින්නේ. මේ වෙනකන් හරියට හිතුවොත් හැඟෙන්නේ සෙම්ප්‍රදිශියාවක්වත් හැදිච්ච නැති කෙනෙක්. Tamanට ලෙඩක් නැහැ. ලෙඩ ගැන දන්නේ නැති හින්දානේ ලෙඩෙක් දැක්කහම චන්නගෙන් අහන්නේ චන්න අර කවුද කියලා. ස්වාමීනි ඒ ලෙඩෙක් කියලා කියහම චන්න මමත් ලෙඩ වෙනවද කියලා අහන්නේ. ඒකයි තාම එහෙනම් ඉපදුනාට පස්සේ ලෙඩ වෙලාම නැහැ කියන කතාව එකකින් කියනවා. ඒ පුණ්‍යස්කන්ධය
සාමාන්‍ය දෙයක් ලෞතර බුද්ධත්වයට එක්ක හිතනකොට. එහෙමනම් එහෙම කැපකිරීම කළා. කොහොම සැපසහිත මාලිගා හදලා තිබුණද? පංචකාමයෙන් කොච්චරනම් බැඳලා තිබුණද ගිහි ගේ ගැන කලකිරෙන්නේ නැති වෙන්නේ. මාගන්ධිය සූත්‍රයේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ විසින්ම තමන් වහන්සේට ගිහි ගෙදර තිබිච්ච පංචකාම සම්පත් කොහොමද කියලා. ග්‍රීෂ්ම කාලෙට ජීවත් වෙච්ච මාලිගාවේ හිටපු ජනගහණය 1,96,000ක් කියලා බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ මාගන්ධිය බමුණට. 1,96,000න් 40,000ක් ශාක්‍ය කුමාරිකාවෝ. සිද්ධාර්ථ කුමාරයාට දුවෙක් දෙන්න කැමති වුණේ නෑ 16 අවුරුද්දේ කිසිම රජකෙක්. කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැති නිකන් රාජකුමාරයෙක් විතරයි අපේ දුවලා දීලා නිකන් පස්සේ දුක් විඳින අය බවට පත් කරන්න බෑ. ඉගෙන නොගත්තට තාත්තගේ කනස්සල්ලට කිව්ව තාත්තේ අවශ්‍ය නම් මං ශිල්ප දක්වන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම ඉගෙන ගත්තේ නැති එකනේ. අවශ්‍ය නම් රජෙකුට අවශ්‍ය ශිල්ප මම පෙන්වන්නම්. ඉතින් මේ ශිල්ප දක්වපු හැටි මොනතරම් විස්මය ජනකද සරබංගාදී ජාතකවල තමයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. සුද්ධෝදන මහරජුරු පාවිච්චි කරපු දුන්න මිනිස්සු 1000ක් එකතු වෙලා අදින්න ඕනේ දුන්නක් තමයි සුද්ධෝදන රජුරු තනියමදි. එහෙමනම් සුද්ධෝදන රජුරු කොයිතරම් ශක්තිමත්ද? ඒකේ අපිට පින්නතනේ සැකයක් හිතන්න දෙයක් පුදුමයක් නෑ. මොකද ශාක්‍ය වංශයේ උපදින්නේ එවන් ශක්තිමත් තැනක. මහා සමය සූත්‍රයේ පැහැදිලි කරන තැන ශාක්‍ය වංශයේ ඉපදුනේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරලා තියෙනවා. මං හිතන්නේ හුඟක් අය දන්නවා. තමන්ට රාජ්‍යයක් හදාගන්න අයියලා නංගිලා ටික පිටත් වෙලා යනකොට කපිල කියන ඍෂිවරයා තමයි සඳහන් කළේ රාජ්‍යයක් ගොඩනගන්න යනවා නම් මෙන්න මෙතන තමයි හොඳම තැන. මෙතන කෙනෙක් උපදිනකොට හරි ශක්තිමත්. මෙතන මැඩියෙක් උපන්නොත් නායකට වඩා ශක්තිමත්. මෙතන මුවෙක් උපන්නොත් සිංහයෙකුට වඩා ශක්තිමත්. එහෙමනම් මෙතන මිනිස්සු ඉපදුනොත් අනික් මිනිස්සුන්ට වඩා හරි ශක්තිමත්. ගොඩනගන්නේ රාජ්‍ය මෙතන. ඒ ඍෂිවරයාගේ බහට ගරු කරලා එතන තමයි මේ රාජ්‍ය ගොඩනගන්න පටන් ගත්තේ. කපිල නම් ඍෂිවරයාගේ අවවාදයෙන් ගොඩනගාපු රාජ්‍ය කපිලවස්තුපුරය කියලා හැඳින්වුවා. ආන්ගේ කපිලවස්තුවේ උපදින හැම කෙනෙක්ම මහ ශක්තිමත්. එහෙනම් සුද්ධෝදන රජුරු පාවිච්චි කරපු දුන්න 1000ක් දෙනා අදින්න ඕනේ දුන්න. මහ බෝසතාණන් වහන්සේ ශිල්ප දක්වන්න අතට ගන්නෙත් ඒ දුන්න. නමුත් තාත්තා හිටගෙන ඉස්සරහට පයක් තියලා වීර්ය යොදලා අදින දුන්න 16 හැවිරිදි වයසේ පුතා අදින්නේ උත්කුටිකෙන් ඉඳගෙන. මහා නාරායන සංඝාත බලයේ දත් තිබුණා මිනිස්සු කෝටි 10000ක ශක්තිය. ඒ සසර පාරමිතාවල බලය. ශිල්ප දක්වලා ඉවර වෙනකොට එක දුවක්වත් දෙන්න බෑ කියපු ශාක්‍ය රජවරු 40000ක් ඉදිරිපත් වෙනවා දුවලා දෙන්න. ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ 40000ම තමන්ගේ දුවලා ගෙනල්ලා පාවලා දුන්නා. මගේ දුවත් කියලා. ඒ හින්දා ශාක්‍ය කුමාරිකාව 40000. අනික් අයත් සිද්ධාර්ථ කුමාරයාගේ භාර්යාව. එහෙමනම් සිද්ධාර්ථ කුමාරයාගේ භාර්යාව ප්‍රමාණය 1,96,000. මේ අය විතරයි අර මාලිගාවේ ජීවත් වෙන්නේ. ඉතින් මේ මාලිගාව කොහොමද කියන විස්තර මාගන්ධී සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. එතකොට තමන් වහන්සේ ගිහි කාලේ එහෙම සියල්ල අතහැරලා ආවේ ඊට වඩා පැවිද්ද උතුම් හින්දා. එහෙමනම් පුතාටත් මලනුවන්ටත් එය තෙලින කරන එක තමයි ඒ කායන බලාපොරොත්තු. නමුත් සුද්ධෝදන රජුරෝ කියනවා ඔබ වහන්සේගෙන් මම එහෙම රජෙක් බලාපොරොත්තු වුණා. මගේ බලාපොරොත්තු ඔක්කොම සුණු විසුණු කරලා ඔබ වහන්සේ ගිහි ගෙදරින් ගියා. ස්වාමීනි රාහුල කුමාරයා දිහා නන්ද දිහා මම බලාගෙන හිටියා. රාහුල දිහා බලාගෙන හිටියා. ඔබ වහන්සේ රාහුල ගෙනල්ලා පැවිදි කළා. ස්වාමීනි එහෙම කරන්න එපා. මව්පියන්ගේ දරු සෙනෙහස කියන එක හැම මතු පිට තියෙන සිවිය පුරාම පැතිරිලායි තියෙන්නේ. සිවිය සිදුරු කරගෙන හැමටත් හැම සිදුරු කරගෙන මසටත්
මස සිදුරු කරගෙන නහරටත්, නහර සිදුරු කරගෙන ඇටකොටු වලටත්, ඇටකොටු විදගෙන ඇට මිදුළු වලටත් මව්සෙනෙහස පියසෙනෙහස ගමන් කරලා තියෙනවා. ඒ තරම් මව්පියෝ දරුවන්ට ආදරෙයි. මීට පස්සේ විතරක් ස්වාමීනි එවන් මව්පියන්ට දුකක් දැනෙන්න මව්පියන්ගෙන් අවසර නැතුව දරුවෝ ශාසනය පැවිදි කරන්න එපා. තාත්තගේ අවවාදයට අපේ භාග්‍යතුන් වහන්සේ කොච්චරනම් ගරු කළාද? ඒක විනය ප්‍රඥප්තියක් බවට පෙනෙනවා. මව්පියන්ගෙන් අවසර නැති අය මගේ ශාසනය පැවිදි කරන්න එපා කියලා දේශනා කළා. පැවිදි වෙන්න නම් අවසර අරන් ඉන්න කියන්නේ. නන්ද කුමාරයාගෙනුත් බලාපොරොත්තු වෙච්ච తত্ত্বය ඒකත් ඔබ වහන්සේ නන්දත් ගෙනල්ලා පැවිදි කළා. ඒ කියන්නේ සක්විති රජකමට වඩා මේ පැවිද්ද උතුම්. එහෙමනම් අපි ශාසනයේ පැවිද්ද පිළිබඳව අද අපි ගාව තියෙන මතිමතාන්තරය මොකද්ද? අපි මේ පැවිද්ද දකින්නේ කොහොමද? අපි පැවිද්දාට ගරු කරන්නේ කොහොමද? අපි පැවිද්දට කතා කරන්නේ කොහොමද? අපි මහා සංඝයා ඇසුරු කරන්න දන්නවද? මේ ප්‍රශ්න කෝටියකට උත්තර හොයන්න තියෙනවා. සක්විති රජකමට වඩා මේ පැවිද්ද උතුම්. දුර්ලභ පබ්බජ්ජා. හැබැයි ඒ පැවිද්ද ලෝකේ පරම දුර්ලභයි. භාග්‍යතුන් වහන්සේගේ පැවිද්ද පරම දුර්ලභයි. එවන් පැවිද්දෙක් ඇසුරු කරන්න ලැබුණොත් ඒ අයට සුගතිය දොර මැරෙනවා. හැබැයි වැරදුනොත් නිරේට පාර හැදෙනවා. මේ වාගේ කරුණු කාරණා මතු කිරීම තුළින් මේ ශාසනයේ තියෙන ගරු ගම්භීරත්වය ඉස්මතු වෙනවා. එහෙමනම් සක්විති රජකමට වඩා මහානකම උතුම්නේ. මේක එහෙම ශාසනයක්. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. මට බුදුරජාණන් වහන්සේ හැර වෙන සරණක් නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි. ස්වාමීනි දිවි හිමියෙන් මම ඔබ වහන්සේ සරණ යනවා. ඒ කියන්නේ මගේ ජීවිතේ මම ඔබ වහන්සේට පූජා කරනවා. දිවි හිමියෙන් කිව්වේ ඒකද? මගේ ජීවිතේම පූජා කරනවා. මගේ ජීවිතයේ තියෙන තාක්කල් මම භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ. අපි එහෙම කීවට ජීවිතේ හැබැවින්ම සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා කරලාද කියන ප්‍රශ්නෙට ආපහු උත්තරයක් හොයන්න ගියොත් අපි පූජා කරලා තියෙන අපිට ටිකක් තියාගෙන ඒ එහෙමමයි. ඒක අපේ ජීවිත වලින් හොඳට මනාව පිළිඹු වෙනවා. මම ওই කාරණාව පැහැදිලි කරන්න මේ උදාහරණ කතාව සිහිපත් කරන්න කියලා හිතුවා. ඒ උදාහරණයක් වට මේක ධම්මපද පාළියේ සඳහන් කරන අපූර්ව කාරණාවක්. අපි පින්නතුන්ට මතකද අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන් අතර අගතැන්පත්. අවුරුදු කීයක් ජීවත් වුණාද උන්වහන්සේ? අවුරුදු 150ක් ආයු වලදනවා. ඒ තරම් දීර්ඝයි ආයුෂ. අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ එක දවසක් එක ප්‍රදේශයකට වැඩම කරපු වෙලාවේ හිතාමතාමයි ඒ ප්‍රදේශයට වඩින්නේ. එහි හිටපු එක සිටුවරේ අනුරුද්ධ මහරහතන් වහන්සේට ආරාධනාවක් කරනවා, ස්වාමීනි වස් කාලයේ එළඹෙමින් තියෙනවා, අපිට අනුකම්පා කරන්න මේ ප්‍රදේශයේ වස් සමාදන් වෙන්න කියලා. මහා මුණ්ඩ කියන උපාසකතුමා බ්‍රාහ්මණයෙක්. උන්වහන්සේ වස් සමාදන් වුණා. වස්තුම් මාසේ හොඳට උපස්ථාන කළා. මෙයාට ඉන්නවා පිරිමි පුතාලා දෙන්නේ. ඒ දෙන්නත් එක්ක නිරන්තරයෙන් මේ සංඝ උපස්ථානය කළා. වස් කාලේ ඉවර වුණා. රාතන් වහන්සේ වඩින්න තීරණය කළා. උන්වහන්සේට බොහෝ දේවල් පූජා කළා. වඩින්න යනකොට ඒ සියල්ලම පසෙක දාලා තමයි වඩින්නේ. ස්වාමීනි කැප වූ දේවල්, අවශ්‍ය දේවල් කැපසරුප් විදිහටයි පූජා කරලා තියෙන්නේ. පරිහරණය කරන්න අරන් යන්නේ නැද්ද ස්වාමීනි? ඒ වෙලාවේ සඳහන් කළේ උපාසකතුමනි මෙව්වා ගෙනහිල්ලා පරිහරණය කරන්න, කැප කර කර පිළිගන්වන්න, පරිස්සම් කරලා ආරක්ෂා කරගන්න
මට එහෙම කැපකරුව කවුරුවත් නැහැ. ඒ හින්දා පූජා කළා. ඔබට පින් සිද්ධ වුණා. මං වඩින්න. ස්වාමීනි කැපකරුවෙක් නැද්ද? එහෙනම් ස්වාමීනි මගේ ලොකු පුතා එක්ක යන්න. බලන්න කොහොමද කියලා. මගේ ලොකු පුතා එක්ක යන්න. කවුද මේ කියන්නේ? සිටුවරේ. මගේ ලොකු පුතා එක්ක යන්න කියලා. අපි එතන හිටියනම් දෙනවද? මේ තමයි ශ්‍රද්ධාව. අපිට පුළුවන් වෙයිද ඔය ආනන්දෙට නාලන්දෙට රෝයල් එකට වගේ ලොකු ඉස්කෝලේකට යන දරුවෙක් ස්වාමීනි අරන් යන්න කැපකාරකමට. ස්වාමීනි අරන් යන්න මහාන කරගන්න. අපිට පුළුවන්ද දෙන්න? හිතලා බලන්න. තර්ක කරලා බලන්න හිතත් එක්ක. සක්විති රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨයි මේ ශාසනය. සක්විති රජ වෙන්න හිටපු අය අරගෙන ගිහිල්ලා පැවිදි කළේ ඒ රජකමට වඩා මේ පැවිද්ද උතුම් හින්දා. මං කිව්වේ ඒකයි දිවි හිමියෙන් ජීවිතේම පූජා කරනවා කියලා කිව්වට අපිටත් කොටසක් තියාගෙනයි පූජා කරලා තියෙන්නේ. එහෙමනම් කැමති නෑ දරුවා දෙන්න. භාග්‍යතුන් වහන්සේ සක්විති රජවරු දෙන්නෙක් ගිහිල්ලා මහාන කලාට අපි කැමති නෑ එච්චර පිං නැතත් අපේ දරුවෝ දෙන්න. එහෙමනම් අපි ඉන්න තැනයි ශාසනෙත් එක්ක බලන්න ඕනේ. අපිට කීවොත් භික්ෂුන් වහන්සේ නමක් කැපකරුවෙක් නැති අඩුපාඩුව හුඟක් තියෙනවා. අපි අර විදිහට කියන්නේ කොහොමද? සමහර විට අපි කියයි ස්වාමීනි ඔය බොහෝ දෙනා හම්බ වෙනවා එහෙ මෙහෙ යනකොට. යන තැනකින් හොඳයි කියලා හිතෙන කෙනෙක් කාත් කවුරුවත් නැති කෙනෙක් හම්බ වුණොත් ගෙනත් දෙන්න බලන්න. ඕක තමයි අපිට කියන්නේ. කාත් කවුරුවත් නැති කෙනෙක් පිහිටක් සරණක් නැති කෙනෙක් හම්බ වුණොත් ගෙනත් දෙන්න බලන්න. මගේ පුතා දෙන්නම් කියලා කියන්න සූදානම් නෑ. නමුත් මේ සිටුවරයා කියන්නේ ස්වාමීනි මගේ ලොකු පුතා අරන් යන්න. ආන් ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කරනවා මේ වැඩි ඔය කාරණාවටම තමයි සිටුතුමනි මට ලොකු පුතා එපා. දෙනවනම් පොඩි පුතා දෙන්න. ආවි පොඩි පුතා හොයාගෙන. ඒ කතාවේ ලොකු සම්බන්ධයක් සංසාරයේ ඇති ඉඳලා තියෙනවා. ඒක සුමන සාමණේරයන්ගේ චරිත කතාවක් අධ්‍යයනය කළා නම් හොඳට දැනගන්න පුළුවන්. එහෙමනම් ස්වාමීනි පොඩි පුතා එක්ක යන්න. ඒ චූල සුමන, ලොකු පුතා මහා සුමන, පොඩි පුතා චූල සුමන. එක්කරගෙන ගියා. පැවිදි කළා, රහත් වුණා, වයස අවුරුදු 7යි. දැන් පොඩි හාමුදුරුවෝ අඬ ගහගෙන මහරහතන් වහන්සේ වඩින්නේ බුදුරජාණන් වහන්සේ වැඳ ගන්නට. 3 මාසයක්ම ගියේ නෑනේ. පස් කාලේ බුදුන් වඳින්න යනවා. එක දවසක් අතරමඟදී නතර වෙච්ච ලෙනක වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේට බඩේ අමාරුවක් හැදුණා. පුංචි හාමුදුරුවෝ ඇවිල්ලා අහනවා ස්වාමීනි ටිකක් අසනීපෙන් වගේනේ. ඔව් සාමණේර. මට බඩේ කැක්කුමක් තියෙනවා. ස්වාමීනි වෙනදත් හැදෙනවද? සමහර කාලවලට හැදෙනවා. ඒ කාලේ ඔබ වහන්සේ මොනවද පාවිච්චි කළේ? මට අනවතප්ත විලෙන් පැන් ටිකක් තිබුණා නම් මේක සනීප වෙනවා. මං ගේන්නද ස්වාමීනි? පුළුවන් නම් අරන් එන්න. අපි සඳහන් කළා ඒ විල ළඟ නාගරාජයෙක් ඉන්නවා. මං අඳුරනවා. ගිහලා කියන්න අනුරුද්ධ මහරහතන් වහන්සේට පැන් ටිකක් ගෙනියන්න ආවි කියලා. ලැබෙනවා. උන්වහන්සේ අහසින් එනකොට විල ළඟ නාගරාජයා නාග කන්‍යාවන් පිරිවරාගෙන ලොකු උත්සවයක්. හැබැයි නාග රජුරු රජුරවන්ට වඩා උඩින් තමන්ගේ බිරින්දෑවරුත් එක්ක ඉන්න වෙලාවේ මේ පුංචි හාමුදුරු කෙනෙක් කෙනකොට නාගයට ඇති උනේ මහ පුදුම මාන්නයක්. මේ ශ්‍රමණයා අපිට උඩින් යන්නේ කොහොමද? පාදවල තියෙන කුණු දූවිලි අපේ ඇඟේ විසිරෝ උඩින් යන්නේ. කෙන්ඩියකුත් අතේ තියාගෙන එන හැටියෙන් පේන්නේ අනවතප්ත විලෙන් පැන් ගණ්ඩයි. දෙන්නම් කොහොඳ පැන් ටිකක් කියලා. විශාල පෙන ගොබයක් මවලා මුළු අනවතප්ත විලම වැහුවා. සාමණේරයන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවා මට පැන් ටිකක් දෙන්න. පුළුවන් නම් ගන්න කිව්වා. දෙවෙනි පාරත් ඉල්ලුවා, තුන්වෙනි පාරත් ඉල්ලුවා. ඉල්ලන්න නැතුවත් ගන්න තිබ්බා. නිහතමානීකම හින්දා ඉල්ලන්නේ. තුන් පාරම කිව්වේ පුළුවන් නම් ගන්න කියලා.
හැබැයි ඉතින් නාගයාට තමයි හිතුනේ මේ පුංචි ශ්‍රමණයා කොහොමද මට ඉහළින් මෙහෙම යන්නේ කියලා. උන්වහන්සේ පුංචිද? මේ ශාසනයේ සාමණේරයන් වහන්සේලා කියලා පුංචි නෑ කවුරුවත්. කෙටියෙන් කිව්වොත් ශාසනයේ පුංචි අය නෑ. මේ අපිට ශාසනයේ තේරුනේ නැති තවත් තැනක්. පුංචි හාමුදුරුවරු, ශිෂ්‍ය හාමුදුරුවරු අපි දකින්නේ හරි පුංචි කියලා. හැබැයි උතුම් පුංචිද මේ ශාසනයේ අය? කවුරුවත් පුංචි කට්ටිය නෑ. දායකයෝ වෙච්ච අපි හිතන්න හොඳනෙත් නෑ පුංචි කියලා. උන්වහන්සේලා හිතන්න ඕනෙත් නෑ අපි තාම පුංචි කියලා. ආන්ගේ පුංචි කියන මානසිකත්වය ශාසනයෙන් අයින් වෙන්න ඕනේ. පුංචි නෑ. හැම දෙයක්ම අත්හැරලා ආවේ මොකටද? රහත් වෙන්න. අත්හැරලා ආවේ රහත් වෙන්න. පුංචි වෙන්නේ කොහොමද දායකයන්ට උන්වහන්සේ? අපි තව ගෙවල් වලට ගියාම ඒ ගෙවල් වලත් ඉන්නවා පුංචි ළමයි. අපි සමහරලාට අහවල් ගෙදර පොඩි එකෙක් ඉන්නවා කියලා චොකලට් එකක්, බිස්කට් එකක්, පළතුරු ගෙඩියක් අරන් යන බව ඇත්ත. ළමයා ඉස්සරහට එනකොට ඒක දීලා ඔළුව අත ගාලා අපි යනවා. පන්සලට ගියාමත් එහෙම. ජනාධිපතිතුමා පන්සලට ආවොත් ඉස්සරහම හිටියේ ඔය කියන පුංචි හාමුදුරුවෝ නම් දන ගහලා වඳිනවා. ඒ වඳින්නේ මටත් වඩා උසස් නායකයෙක් කියන චේතනාවෙන්ද? ඊට වඩා හුඟක් වෙනස් මානසිකත්වයකින් මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මේ ඉන්නේ රහතන් වහන්සේලාගේ නියෝජිතයෙක්. ජනාධිපතිතුමා දන ගහනවා. ඒ පුංචි හාමුදුරුවෝ ගාව ජනාධිපතිතුමා දන ගැහුවට දොස්තර මහත්තයෙක් ගාවත් දන ගහන්නේ නැහැ. සත්කමක් කරලා, පිළිකාව අයින් කරලා, මරණයෙන් බේරලා, ජීවිතේ රැකලා දුන්න වෛද්‍යවරයාටවත් දන ගහලා වඳින්නේ නැහැ. නමුත් අර පුංචි හාමුදුරුවෝ ගාව දන ගැහුවා. හමුදාපතිතුමා ආවොත් එතුමා මේ පුංචි හාමුදුරුවෝ ගාව දන ගහන්නේ මේ මට වඩා ලොකු සෙම්පතියෙක් කියලා. ඊට වඩා ලොකු සෙම්පතියෙක් තමයි ශාසනය හරියට දැනගත්තාම. නමුත් දන ගැහුවේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා. මේ ඉන්නේ රහතන් වහන්සේලාගේ නියෝජිතයෝ කියලා. එහෙමනම් පුංචිද? ඒ කාරණාව හරියටම තීරණය කරගෙන හිටියොත් ඔබ අරගෙන ගිහිල්ලා පූජා කෙරුවොත් චොකලට් එකක්. එහෙම නැත්නම් කේක් කෑල්ලක්. සංසාරේ අනාගත ජීවිතේ කොච්චර ප්‍රමාණයකට ඒක පළ දෙනවද කියන කාරණාව තීරණය කරන්න දන්නේ නැහැ. එහෙමනම් පුංචිද? එහෙමනම් ඒකයි මං කිව්වේ ශිෂ්‍යෝ කියලා જાතියකුත් නැහැ මේ ශාසනය තුල. Taman කවුද කියලා තීරණය කරලා තේරුම් ගත්තේ නැති හින්දා තමයි අපි ශිෂ්‍යෝ කියලා හිතන්නේ. ඒ හින්දා තමයි අයිතිවාසිකම් ඉල්ලන්න ඕනේ. අපි කොතනද කියලා දන්නේ නැති හින්දා. අපි කාගේ කවුද කියලා දන්නේ නැති හින්දා. ඒ නිසා උද්ඝෝෂණ කරන්න උනා. ඒ නිසා පිටින් වාගේ දේවල් කරන්න උනා. නොඑක් දේවල් කරන්න උනේ අපි අඳුරන්නේ නැති හින්දා. එහෙමනම් පුංචි අය ශාසනේ නැහැ. සම්මා සම්බුද්ධ ශ්‍රාවක. හිතා ගන්න බැරි තරම් උසස්. ඊළඟට අපි සඳහන් කරමින් හිටියේ සුමන සාමණේරයන් වහන්සේ පැන් ඉල්ලුවා දුන්නේ නැහැ. දැන් ඒක පුංචි කෙනෙක්ගේ තියෙන ශක්තිය. අපි පුංචි කියලා හිතපු කෙනෙක්ගේ තීරණය කළා දිගින් දිගටම ඉල්ලලා දෙන්නෙත් නැත්නම් මම කවුද කියන කාරණාවත් ටිකක් පෙන්නලාම පැන් අරන් යන්නම් කියලා. එහි පිල්ලම් ගහන මාත්‍රයට සියලු දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට වැඩම කරලා සඳහන් කළේ දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට අනවතප්ත විලගාවට එන්න පුංචි යුද්ධයක් තියෙනවා කියලා. නෑවිල්ලා ඉන්න බෑ. රහතන් වහන්සේ නමක් කතා කරන්නේ. දෙවියෝ බ්‍රහ්මයෝ වට කරගත්ත විල. නාගයාගේ මාන්නය තව ඉක්මන් වුණා. තව ඉස්සර වුණා, තව වැඩි වුණා. දෙවියෝ බ්‍රහ්මයෝ ඉස්සරහ පිට පරාජය කරනවා ශ්‍රමණයා කියලා. නැවත තුන් පාරක් ඉල්ලුවා දුන්නේ නැහැ. මවාගත්ත විශාල බ්‍රහ්මකයක්. සඳහන් කරන්නේ බ්‍රහ්මයේ මනුස්ස ලෝකෙට බැස්සොත් පින්නතුනි අපේ ගම් දිස්ත්‍රික්කයට ආසන්න ප්‍රමාණයක් යට යනවා. ඒ තරම් විශාලයි බ්‍රහ්මකය. එහෙම බ්‍රහ්මකයක් මවාගෙන
පෙනගොබේ මත සක්මන් කරනකොට මේ බර මේ නාගයා කොහෙ උහලන්නේ? ටික ටික පෙනගොබේ ඇකුළුනා. තල් කඳන් පොල් කඳන් වගේ දිය කඳන් අහසට විදින්න පටන් ගත්තා. එයින්ම කෙන්ඩිය පුරවගෙන අහසින්ම වැටිලා. නාගයාට පරාජය බාර ගන්න ලැජ්ජයි දෙවිවරු බ්‍රහ්මයෝ ගාව. ආන් ඒකින්ද එලවන්න පටන් ගත්ත පස්සේ පැංගෙන් ගිහිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේට පිළිගන්වනකොට නාගයාත් එතන. නාගයා සඳහන් කළා ස්වාමීනි වළඳන්න එපා කැප නැහැ කියලා. සාමණේරයන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි කැපයි වළඳන්න. අනුරුද්ධ මහරහතන් වහන්සේ දන්නවා රහතන් වහන්සේලා කවද්ද බොරු කියන්නේ. පැන් වැළඳුවා නාගයා දෙවනි පාරත් පරාදයි. එපා කීවට වැළඳුවා. කේන්තිය හොඳටම වැඩි වුණා. කතා කරලා කියනවා ස්වාමීනි මේ ශ්‍රාමණේරයා ආයෙනම් එවන්න එපා අනෝතප්ත විල පැත්තේ ආවොත් මරනවා කියලා. ආන් මේ වෙලාවේ අනුරුද්ධයන් වහන්සේ සඳහන් කරනවා නාගරාජය ඔබ දන්නවද මේ ශ්‍රාමණේරයාගේ හැටි? ඔබ වගේ ශක්තිවන්ත නාගයෝ 100ක් 1000ක් ආවත් මේ ශ්‍රාමණේරයාගේ රෝම කූපයක්වත් හොල්ලන්න බෑ. ස්වාමීනි ඒක දැනගෙන තමයි ආවේ. අනේ ස්වාමීනි අදින් පස්සේ ඔබ වහන්සේලාට උපකාරයක් ඕනේ වුණොත් අනෝතප්ත විලෙන් පැන් ඕනේ වුණොත් වෙහෙසෙන්න එපා වඩින්න එපා මට පණිවිඩයක් කියන්න. නාගයා කොච්චරනම් দমনය වුණාද දැන් කීකරු සේවකයා වෙලා. එහෙමනම් මේ ශාසනයේ පුංචි අය නෑ කියලා කිව්වේ ඒකයි. සුමන සාමණේරයන් වහන්සේ මේ ශාසනයේ මොනතරම් බලවත්ද? හැබැයි ශාසනෙත් එක්ක අරගෙන බලහම සුමන සාමණේරයෝ කියලා කියන්නේ දූවිලි අංශුවකටත් වඩා කුඩායි. සුමන සාමණේරයෝ කොච්චර බලවත්ද? ශාසනෙත් එක්ක බලහම දූවිලි අංශුවකටත් වඩා කුඩායි. එහෙමනම් මේ ශාසනය කොච්චර බලවත්ද? එහෙමනම් අර තාත්තා තමන්ගේ පුතා දුන්නේ මොනතරම් කැමැත්තෙන්ද? ඔක්කොටම වඩා ශ්‍රේෂ්ඨ වුණේ ශාසනයයි කියන පූර්ණ හැඟීම තියෙන නිසා. එහෙමනම් ශාසනය පිළිබඳව අපිට එහෙම පැහැදීමක් අපිට එහෙම ශ්‍රද්ධාවක් මේ ශාසනය තුළ ඇති වෙලා තියෙනවද? මේ ශාසනය පිළිබඳව ඇති වෙලා තියෙනවද? ඒ ඇති නූනේ ඇයි? ශාසනය මොකක්ද කියන එක පිළිබඳව තොරතුරු ඒ තරම් ප්‍රචලිත වෙලා නැති හින්දා. අපි බෞද්ධයි කියලා කීවට අපේ ශාසනය මෙන්න මේ තරම් ශ්‍රේෂ්ඨයි කියන කාරණාව තාම දැකලා දන්නේ නැති හින්දා. එහෙමනම් මේ ශාසනය ඒ තරම්ම උත්තරීතරයි. ව්‍යත්තා ආන් ඒ ශාසනයේ තියෙන ඒ ශ්‍රේෂ්ඨ උතුම් බව මනාව දැන අවබෝධ කරගත්ත පිරිසක් බවට පත් වෙන කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙන්නේ. වියත් කෙනෙක් බවට පත් වෙන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ආන් එහෙම ශාසනය පිළිබඳව මනාව දැනුමක් ඇති පිරිසක්. අපි කලින් කතා කළා අර සිල් රැකීම පිළිබඳව. සිල් සමාදන් වෙන්නේ කොහොමද? සිල් ආරක්ෂා කරන්නේ කොහොමද? ඒ සිල්පදේ නිමා කරන්නේ කොහොමද? මේ කරුණු මනා ශ්‍රේෂ්ඨයි. තිසරණ සහිත පන්සිල් මොන තරම් ආරක්ෂාවක් අපිට හදනවද? ඒකනේ භාග්‍යතුන් වහන්සේ මේක කෙටි කරලා අපිට මේ දේශනා කරලා තියෙන පන්සිල් පද 5කට. මේ වටා පැතිරිච්ච වපසරිය කොච්චර වෙයිද? ඒක කවදාවත් මේ පෘථග්ජන හිතකින් නම් හිතලා ඉවර කරන්න බෑ. සිල් මත යමෙක් හැසිරෙන්න පටන් ගත්තොත් මේ පරිසරය වෙනස් කරන්න පුදුම හැකියාවක් සීලවන්තයන්ට පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක් සිල් රැකලා ඒ වැඩේ කරන්න පුළුවන් වෙයිද? ඊට වඩා හරි බලවත් වැඩි පිරිසක් සිල්වත් වෙන එක. මේ කාරණාවට ආපු නිසා අද අපිට ඇති වෙලා තියෙන යම්කිසි බියක් තියෙනවා. ව්‍යසනකාරී උවදුරුකාරී තත්ත්වයක් තියෙනවා. මේවට හේතු මොනවද කියලා කල්පනා කරලා බැලුවොත් මේ තත්ත්වයන්ට හේතු මොනවද? හේතුව තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඔබත් අපිත් කරගෙන ආපු වැරදිවල ප්‍රතිඵලයි.
දීර්ඝ කාලයක් තිස්සේ කරපු වැරදි වල ප්‍රතිඵලයි. හැබැයි මම මේ වැරදි කියලා කිව්වේ සමහරලාට සමහර අපේ හිතවල විවිධ දේවල් ඔය එක්කම ඇති වෙන්න ඇති. මේ වැරද්ද මේ වැරද්ද මේ වැරද්ද කියලා. හැබැයි මම අදහස් කළේ සමහර විට ඔබ හිතාපු දෙයක් නෙමෙයි. දීර්ඝ කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේට අකීකරු වෙච්ච එකේ ප්‍රතිඵලයේ මේ තියෙන්නේ. වෙන මොකවත් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා. පන්සිල් වල පළවෙනි එක. යමෙක් ප්‍රාණඝාතයේ නිරත වෙනවා නම් निराදුකත් උරුමයි නැවත උපදින භවයක් පාසා බොහෝ විට අල්පායුෂ්කයි. අල්පායුෂ්ක වෙන්නේ ප්‍රාණඝාත නිසානේ. එතකොට ජීවිතේ ආරක්ෂා කර ගැනීම උදෙසා අපි අද බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙලා තියෙනවා. ජීවිතය ආරක්ෂා කරගන්න. නිරෝගී බව ආරක්ෂා කරගන්න. පිරිසිදුකම ආරක්ෂා කරගන්න. අපි බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙලා තියෙනවා. හිතලා බලන්නකෝ. භාග්‍යතුන් වහන්සේට විරුද්ධ වෙච්ච නිසා භාග්‍යතුන් වහන්සේ පෙන්නපු කරුණු කාරණාත් එක්ක පරිසරය අපිට කොච්චර එරෙහි වෙනවද කියලා. කාලයක් රටේ තිබුණා මැලේරියාව කියලා රෝගයක්. ඒක හැදුනේ මදුරුවන්ගෙන්. දැන් අපි මැලේරියාව මර්ධනය කරන්න නිසා මැලේරියා මදුරුව පුදුම විදිහට මරලා දැම්මා. වස ගහලා මරලා දානවා. දුම් ගහලා මරලා දානවා. කීටයෝ ඉන්න වතුර තියෙන තැන් විනාශ කරලා නැති කරලා වියලලා මරලා දානවා. මේ විවිධ ක්‍රමවේදයන් පාවිච්චි කරලා මැලේරියාව මර්ධනය කරනවා කියලා අපි කළේ ප්‍රාණඝාතය. ඒකට බුදුරජාණන් වහන්සේට කී කරු නෙමෙයිනේ. දැන් අපි හිතුවා මැලේරියාව තුරන් කරගත්තාම අපිට ආරක්ෂාව තියෙයි කියලා. මැලේරියාව තමයි තිබිච්ච ලොකුම කරදරේ කියලා. නමුත් දැන් මැලේරියාව නැහැ. බොහොම ප්‍රචලිතව ඉස්මතු වෙලා නැහැ. දැන් ඉතින් මැලේරියාව නැති වුණා කියලා ඒ වාගේ භයානක රෝග නැත්තරම නැති වුණාද? මැලේරියාවට නම් ඒ කාලේ මොනවා හරි බෙහෙත් තිබුණා. හැබැයි මැලේරියාව නැති කරලා සතුටු වෙන්න හිතුවට දැන් ඩෙන්ගු තියෙනවා. අරට වඩා භයානකයි. තාම බෙහෙතුත් නැහැ. එහෙනම් අර මදුරුව මරලා හොයාපු ආරක්ෂාව හම්බ වෙලාද? හම්බ වෙලා නැහැ. දැන් ඩෙන්ගු මදුරුවාට මරණ සහතිකය ලියමු කියලා. අපි දැන් ඩෙන්ගු මර්ධනය කරගෙන යනවා. හරියයිද? ඩෙන්ගු තියෙනකොටම චිකන් ගුන්යා එනවා. ඒකටත් බේත් නැහැ. ඒක තියෙනකොටම කුරුළු උනත් එනවා. ඒකටත් බේත් නැහැ. එහෙමනම් මේ යන වැඩපිළිවෙලින් රැකවරණයක් තියෙන බවක් පේන්නේ නැහැ කොහෙවත්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ප්‍රාණඝාතයෙන් වළකින්න. එදාට ඊට වඩා ලොකු ආරක්ෂාවක් අපි වටේට හැදෙන්න පටන් ගන්නවා. කීකරු වෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේට. එහෙමනම් මේ සිල්පදේ පැනෙව්වේ මොනතරම් රැකවරණයක් අපි වටේට ගොඩනගන්නද? අපි කියමුකෝ මදුරුවෝ කාලා ඩෙන්ගු හැදිලා මැරුණා කියලා. දැන් ඔය මදුරුවෝ මරමරා ඉඳලා ඩෙන්ගු හැදිලා මැරුණොත් එහෙම සුගතියද දුගතියද? ඒකාන්ත දුගතිය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් උනට වඩා අති දරුණු දුකක් විඳින්න වෙනවා. මදුරුවෝ කාලා මැරුණත් කමක් නැහැ. මං සමාදන් වෙච්ච සිල්පදේ කඩන්නෙත් නැහැ. මම බුදුරජාණන් වහන්සේට පිටුපාන්නෙත් නැහැ කියලා හිතුවොත් මැරෙන්න පුළුවන්. හැබැයි ඒ ජීවිතෙන් මරුණාම අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ඒකාන්ත සුවයි. දාඩිය බින්දුවක්වත් නැහැ. සුගතියක ඉපදුනහම රැකවරණේ සීමාවවත් කියන්න බෑ. එහෙමනම් අපිට දේශනා කළේ මේ පන්සිල් මත ජීවිතය සුරක්ෂිත කරන්න තිසරණ පිරිසිදු කරලා. දැන් එහෙනම් මේ වාගේ व्यसनකාරී තත්වයන් ඇති වෙන්නේ දිගින් දිගට අපි කරගෙන ආපු මෙන්න මේ ප්‍රාණඝාත අකුසල් වල
ප්‍රතිඵල. ඒකයි මම කිව්වේ දීර්ඝ කාලයක් අපි කරපු දේවල් වල ප්‍රතිඵලයි මේ තියෙන්නේ. එතකොට වර්තමානයේ පවතින තත්ත්වයේ පිළිබඳව අපි විද්‍යුත් මාධ්‍යයෙන් බැලුවත් මුද්‍රිත මාධ්‍යයෙන් බැලුවොත් ඒ දිහාට ඇඟිලි දික් වෙන බව හොඳට පේනවා. සමහරු දේශපාලනයේ පැත්තට ඇඟිල්ල දික් කරනවා. සමහරු අන්තවාදීන් පැත්තට ඇඟිල්ල දික් කරනවා. මේ නොඑක් පැති වලට ඇඟිලි දික් කරනවා. මේ தත්ත්වයට වග කියන්න ඕනේ ඕගොල්ලෝය. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට බැලුවොත් තිසරණ පන්සිල් නැති අපි ඔක්කොගෙම දිහාට ඇඟිලි දික් වෙනවා. තිසරණ පන්සිල් නැති අපි හැමෝම මේ ඇති වෙලා තියෙන தત્ත්වයේ කොටස්කාරයෝ. ඒක කිසිම ભેදයක් නැහැ. මේ කාරණාව ඊටාම ගැඹුරට සාකච්ඡා කරන්නත් පුළුවන්. නමුත් මේ මාතෘකාවට අදාළ ටිකක් විතරක් මම මේ පැහැදිලි කරන්න හැදුවේ. අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක සූත්‍රයක් තියෙනවා පලෝක සූත්‍රය කියලා. පලෝක සූත්‍රයේ සඳහන් කරනවා කරුණු දෙකක්. එකක් තමයි අධර්ම රාගය. දෙක මිත්‍යා රාගය. අධර්ම රාගයයි මිත්‍යා රාගයයි. මේ දෙක ලෝකේ උත්සන්න වෙන්න පටන් ගත්තොත් මෙන්න මේ தത്വයට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. මොන தത്വයේද? යුද්ධ, දුර්භික්ෂ. ඊට අමතරව අති භයානක යක්ෂයන්ගෙන් එන වදුරු. ඕන් ඔය තුනට මුහුණ දෙන්න ලෑස්ති වෙලා මේ ක්‍රමයේ දිනු කරගත්තට කමක් නැහැ. මොන ක්‍රමයේද? අධර්ම රාගයයි මිත්‍යා ධර්මයයි. මොකද්ද අධර්ම රාගය කියලා කියන්නේ? තුන්වෙනි ශික්ෂාපදයේ උල්ලංඝනය කිරීම. අධර්ම රාගය. මිත්‍යා රාගය කියලා කියන්නේ සමලිංගික සේවය. තුන්වෙනි ශික්ෂාපදයේ කැඩුවට පෞසිද්ධ වෙන බව ඇත්ත දෙවියන්ගේ ලොකු පිළිකුලක් දකින්නේ නැහැ. කඩලා ගිය සම්මතිය පිළිකුලක් දැක්කේ නැහැ. හැබැයි සඳහන් කරනවා මිත්‍යා ධර්මයට නම් දෙවියෝ අතිශයින්ම පිළිකුල් කරනවා කියලා. ආන්ගේ හින්දා වැඩි වෙන්න පටන් ගත්තොත් උත්සන්න වෙන්න පටන් ගත්තොත් දෙවියන්ගේ පිළිකුල වැඩි නිසා අති භයානක යක්ෂයෝ මුදා හරිනවා කියලා සඳහන් කරන්නේ. කොයි වාගේ යක්ෂයෝද? ආලෝක යක්ෂයා වාගේ අය. ඉතින් ආලෝක යක්ෂයා කොයි වගේ කෙනෙක්ද කියන කරුණ ආලෝක සූත්‍රයේ එහෙම අහපු අය දන්නවා මොනතරම් බලවත්ද කියලා. එවන් යක්ෂයෝ මුදා හරින්නේ ලංකාව වගේ රටකට මුදා හැදියොත් දවසක් නැත්නම් දෙකක් ඇතුළත රටම කාලා දානවා. ඒ තරම්ම බලවත්. අධර්ම රාගයයි මිත්‍යා ධර්මයයි. එතකොට බාන්නක මේ අධර්ම රාගයේ පන්සිල් උල්ලංඝනය කිරීම. එතකොට එහෙනම් අනික් හතර උල්ලංඝනය කිරීම. මම ඒකයි සඳහන් කළේ මුළු ස්වභාව ධර්මයේම වෙනස් කරනවා මිනිස්සු ගාව සිල් නැති වෙනකොට. හැබැයි මිනිස්සු සිල් රකින්න පටන් ගත්තොත් ආයේ ස්වභාව ධර්මය අනිත් පැත්තට හරවලා වෙනස් කරන්න පුළුවන් හොඳ පැත්තට. මම මුලින් සඳහන් කළා මේ කරුණත් අපි සිහිපත් කරන්න ඕනේ. අපි එක එක්කෙනාට ඇඟිලි දික් කර ඉන්නවා කියලා. දැන් මේ මාතෘකාවටත් ඒ කාරණාව හොඳටම ගැලපෙයි කියලා මම හිතනවා. ඇතැම් අන්තවාදී පිරිස් ඒ වාගේ අපරාධවල යෙදුනේ ඒගොල්ලන්ගේ ආගම වෙනුවෙන්. ඒ කියන්නේ විශේෂයෙන් කතා කරන්නේ. මුළු ලෝකේ පුරාම එකම ආගමක් තියෙන්න ඕනේ. ඒක ව්‍යාප්ත කිරීමේ පරමාර්ථය මත තමයි මේ දේවල් කරන්නේ. ඒකට අකමැති, ඒකට ගරු නොකරන සියලු දෙනා මිහිමතින් අතුරුදහන් කළ යුතුයි කියලා නේ කියන්නේ. දැන් බලන්න එහෙමනම් ඒ අය ඒ ආගම ව්‍යාප්ත කිරීම උදෙසා කොච්චරනම් දේවල් කරනවද? සියදිවි හානි කරගන්නත් කැමතියි. තමන්ගේ ආගම පතුරන්න. ඒ අය තමන්ගේ ආගම ව්‍යාප්ත කරන්න සියදිවි හානි කරගන්නත් කැමති නම් අපි අපෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ නැද්ද? බුද්ධ ආගම ව්‍යාප්ත කරන්න
මගෙන් වෙලා තියෙන සේවය මොකද්ද කියලා අහන්න වෙනවා. බුද්ධ ආගම ව්‍යාප්ත කරන්න අපි මොනවද කළේ කියලා අහන්න වෙනවා. වෙන මහ ලොකුවට මොකවත් සල්ලි මිල මුදල් වියදම් කරලා කළේ නැති වුණාට අපිට පුළුවන් තිසරණ පිරිසිදු කරගෙන පන්සල් රකින්න. ඒක බුද්ධ ආගම ව්‍යාප්තියේ අති දැවැන්ත වැඩපිළිවෙල. නමුත් ඒකවත් කරගන්න බැරි වෙලා අපි අර මිනිස්සුන්ට චෝදනා කරනවා. මිත්‍යා දෘෂ්ටික බව ඇත්ත. වැරදි බවත් ඇත්ත. නමුත් ඔවුන්ගේ ආගම වෙනුවෙන් ජීවිතේම දීලා තියෙනවා. අඩුම තරමේ අපිට පන්සල්වත් රකින්න බැරි වෙලා. උන්ට වඩා අපි කොච්චර දුර්වලද කියලා හිතෙන්නේ නැද්ද එතකොට? මේ කාරණා ඔස්සේ අපිට ආපහු පණෙන්න ඕනේ. අපි ආපහු නැගිටින්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා. ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටියහම කාගෙන් හරි මැරුණත් මුලින් කිව්ව විදිහට ඒකාන්ත සැපයි. පින්නතුනි අපිට ඕනේ නම් ඒ අයගෙන් පලිගන්න අපි මොනවද කරන්න ඕනේ? ඒත් සිල් ගන්නයි ඕනේ. පලිගන්න ඕනේ නම් ඒත් කරන්න ඕනේ සිල් ගන්න එක. ඒ කොහොමද සිල් ගත්තාම පලිගන්නේ? සිල් නැතුව ඉන්න අපි මරලා ගියොත් ඒ මිනිස්සු ඒ ප්‍රාණඝාත අකුසලයට අපි කියමු අවුරුදු ලක්ෂයක් අපායේ හිටියා කියලා. සිල් නැති මිනිහෙක් මරාපු පාපයට. නමුත් පිරිසිදු තිසරණ සහිතව පන්සිල් ඇති මිනිහෙක් මැරුවොත් ඒ මිනිසුන්ට අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් නිරේ ඉන්න වෙනවා. එතකොට පලි ගැනීමක් නෙමෙයිද? ඔබට ලක්ෂෙන් බේරෙන්න දෙන්නේ නැහැ මම. තව ලක්ෂ 60 70ක්වත් එහෙ තියෙනවා. පලි ගැනීමට තියෙන එකමයි. රට ගැන කැක්කුමක් තියෙනවනම්, ජාතිය ගැන කැක්කුමක් තියෙනවනම්, ආගම ගැන කැක්කුමක් තියෙනවනම් ඒත් මොකද්ද කරන්න වෙන්නේ? ඒත් කරන්න ඕනේ සීල් රකින්න එකමයි. මොකද කඩුවක් අරගෙන එළියට බහැලා වැඩි වුණොත් 10ක් 15ක් මරයි. ඊළඟට මටත් මරන්නේ. ඒත් එක්කම කොහෙද? ඒත් එක්කම මමත් අපායේ. හැබැයි සිල් රකින්න ඉන්න මම උන්ගේ කඩු පාරින් මැරුණොත් මැරිච්ච ගමන් උපදින්නේ ඉන්නවට වඩා ඊටාම බලවත් දෙවියෙක් හැටියට. මෙතන මට කරන්න බැරි වෙච්ච දේ මෙතන කරන්න පුළුවන් වුණාට වඩා කෝටි ප්‍රකෝටි වාරයකින් දෙවියෙක් වෙලා ඉපදිලා මේ රට වෙනුවෙන් කරන්න පුළුවන්. එහෙනම් ඒත් කරන්න තියෙන සිල් රකින්න එක. හැබැයි අපි හැමෝම තිසරණ සහිත පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තොත් හොඳට මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේගේ ආඥාව හරි ශක්තිමත්. ඒක වෙනස් කරන්න කිසි දෙවියෙකුට බ්‍රහ්මයෙකුට බෑ. පරිනිර්වාණ මංචකේ සතපිලා පිරිනුවන් ජාතුවෙන් සතපිලා පිරිනුවන් පාණ්ඩ කලින් මේ රට පිළිබඳව අපේ භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන පහක් කරලා තියෙනවා. ඒ අදිෂ්ඨාන පහ ඊටාම ශ්‍රද්ධාවෙන් දරන්නයි තියෙන්නේ. ඒක ශක්තිමත් නිසා මේ රට ලේසියෙන් කෙනෙකුට හොලවන්න බැරි රටක්. නොඑක් අය නොඑක් රටවල් කන පිට හරවලා තමන්ගේ බවට අත්පත් කරගත්ත බව ඇත්ත. හැබැයි එහෙම අය මේ රටට යම් හානියක් කරන්න තීරණය කළා නම් ඒක දැඩිසේ වුන්ට කරගන්න හානියක්. මොකද භාග්‍යතුන් වහන්සේගේ කරුණාව අපිට ලැබෙන හැටි අපිට තේරෙන්නේ නැහැ. පහුගිය 21 වෙනිදා සිද්ධ වෙච්ච සිද්ධිය හින්දා ඊට වඩා සිද්ධ වෙන්න තිබිච්ච දෙවන්ත අපරාධ රාශියක සොලමුල පැහැදිලි වෙන්න පටන් ගත්තා. එහෙම නූනනම් අපි අද වෙනකන් ওই මොකවත් දන්නේ නැහනේ. එහෙම නැත්තම් රැක ඇවිල්ලා අපි සමූල ඝාතනය කරලා යනකන් දන්නේ නැහැ. නමුත් එහෙම මේ රටේ කරන්න බැරි බවයි මේ පෙන්වන්නේ. යම් සුළු තැනක පෙන්නවා. පෙන්නලා ඔක්කොම ඉස්මතු කෙරුවා. එහෙමනම් තවත් මේ සිද්ධියෙන් එක්ක බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවයි දියුණු වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ තාමත් අපිට සරණ වෙනවා පිහිට වෙනවා. ආන්ගේ කාරණාව හරියටම ශ්‍රද්ධාවේ පිහිටලා තිසරණ පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තොත් මේ පාපතර අධර්මිෂ්ඨ බලවේග නිකන් නෙමේ දුර්වල වෙලා අඩපණ වෙලා මේ රටෙන් එළියට යනවා. ඒක කරන්න අපි අවිගන්න ඕනේ. ඒක කරන්න අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අවිහිංසාවේ මගම තමයි තියෙන්නේ. එදාට අපිට ආදරේ නැති රටට ගරු කරන්නේ නැති ශාසනයට ආදරේ කරන්නේ නැති නොඑක් නායකයෝ පාලකයෝ
ඒ විදිහටම නිකම්ම ව්‍යර්ථ වෙලා යනවා. එදාට කාටද අපි මේක දෙන්නේ කියලා අද ප්‍රශ්නයක් ඇති වෙනවා වගේ එදාට දෝතින් ගෙනහිල්ලා පුදන්න පුළුවන් ශ්‍රේෂ්ඨයෝ මේ රටේ මතුවෙන්න ඉන්නවා. මොකද සම්මා දිට්ඨික දෙවිවරු මේ ශාසනය දිහා ප්‍රමාණව බැල්ම හෙළනවා. ආර්යයන් වහන්සේ නමකටයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානකොට මේ ශාසනය පැවරුවේ. උන්වහන්සේ කොයිතරම් ශක්තිමත්ද කියන කාරණාව අපිට හිතාගන්න බැරි නිසා ඒ ශක්තිය තවමත් නිරන්තරයෙන් යොමු වෙනවා. මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ නිරන්තරයෙන්ම මේ බුද්ධ ශාසනය දිහා බලනවා. ආන්ගේ අනුකම්පාව ලැබෙනවා අඩු අපේ ශ්‍රද්ධාව හුඟක් හීනයි. මේ සිද්ධිය හරියට දේව දූතෙක් එක්ක ජීවත් වෙනවා වගේ. ආන් ඒක අර්ගන ජීවිතේට මෙතෙක් මගහැරිලා තිබිච්ච බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ඒ උතුම් මගට ප්‍රවිෂ්ඨ වෙන්න ඔබට පුළුවන් වුණොත් අදට වඩා සුන්දර අනාගතයක් දරුමුණුබුරන්ට දායාද කරන්න පුළුවන් එකම ක්‍රමය ඒකයි. එතෙන්ට යන්න ඔබට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. පින්වතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ අංක 45 පින්නලන්ද පාර උඩුරාවන වත්තේගම ලිපිනයෙහි පදිංචි කපිල දිසානායක මහත්මයා සහ නිලූකා හීන්කෙන්ද මහත්මිය විසින් උතුම් අරමුණු වශයෙන් සිහිපත් කරනවා අපවත් වී පදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් පරලෝ සැපත් WD අමරාවති මෑණියන්ටත් HD සේකර පියාණන්ටත් පුංචි බණ්ඩා විජේරත්න පියාණන්ටත් WN බිසෝමැණිකේ මෑණියන්ටත් ආතර් ග්‍රීක් පියාණන් ඇතුළු අප සියලු දෙනාගේ නමින් සංසාරගතව මිය ගිය සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමත් මැයි 19 වන දින 21 වන ජන්මදිනයේ සැමරූ සසඳ කල්ප බණ්ඩාර දිසානායක සහ ඕමන්ත බණ්ඩාර දිසානායක පුතණුවන් දෙපළගේ අධ්‍යාපන කටයුතු සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීමටත් විදේශගතව සිටින කපිල දිසානායක මහතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් සහභාගී වූ සියලු දෙනාටමත් ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් ඊට අමතරව මේ සිදු කරගත්තා වූ උතුම් කුසල කර්මයෙන් අප සියලු දෙනාටම කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සම්මා සම්දිට්ඨික බව ලැබේවා ඊ타ත්ම ඉක්මන් භවයක ඊ타ත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරූකා හිංකෙන්ද අංක 45 පින්නලන්ද පාර උඩුරාවන වත්තේගම ලිපිනයෙහි පදිංචි ඒ සත්පුරුෂ පිරිස තමයි මේ උතුම් පින්කමේ දායකත්වයේ දරනු ලබන්නේ. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනීය උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කටුගස්තුට බෞද්ධ බල මණ්ඩල ශාලා